හොඳයි අපි ඔබ හමුවට එන්නයි සූදානම් වෙන්නේ. පසුගියදා කලා උදේශනය පටිගත කිරීමේදී නැත්නම් සංඥාවල දෝෂයක් තිබෙනවා. මෙවැන්න අපි ඉවත් කරලා තිබෙන්නේ. ඒක ඔබට ඊළඟ දවසේ එක හෝ නැත්නම් එකම වෙන්නත් පුළුවන් ආපහු දැක ගන්න අහගන්න ලැබේවි. අපි මේ ඉන්න තැන තිබෙනවා මේ ශබ්ද සංඥා නැත්තම් මේ සිග්නල් පිළිබඳ යම් දෝෂයන් අපේ අඩුපාඩු නෙවෙයි ඒවා. අපිට හදාගන්න හැකියාවක් නැහැ. ඒ නිසා යම් දවස්වල එහෙම අපසුතා සිදු වෙනවා. ඉල්ලීම් කළත් ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ටිකම් හැකියාවක් නැහැ මේ දුරට. එහෙම අඩුපාඩුවක් තිබෙන නිසා තමයි මේ බඳු ගැටලුවක් පවතින්නේ. අපි මේ පිළිබඳ කටයුතු ක්‍රියාමාර්ගයක් ගැන සොයා බලමින් ඉන්නවා ඉදිරියේදී. අපෙන් යම් කරුණු විමසා සිටිනවා පින්නතුන්. මේ ටික කියවලා බලපුවම තේරෙන දෙයක් තමයි ඇතැම් මේ ප්‍රශ්න අහන්නේ අපි කියන දේ පිළිබඳව අවබෝධයක් නැතුව කියලා. ධර්ම දේශනා ශ්‍රවණය කළා නැතුව කියලා. ඒක හොඳට තේරෙන දෙයක්. මේවට උත්තර ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් පෙරුම් ගන්න බලන්න. ඔව් හෝ නෑ කියලා උත්තරයක් දුන්නට ඒක ප්‍රමාණවත් වෙන්නේ නෑ ඔබට. අපි අද තියෙන දේවල් කීපයක් කතා කරලා බලමු. මහත්මයෙක් මෙහෙම අහනවා. දස අකුසල් වල කයෙන් 3යි වචනෙන් 4යි. සුරාමේරය ගැන සඳහන් නොවේ. සුරාමේරය පානය කළ විට ලෝභ දේශ මොහ හට ගන්න අතර අනිත් සිල්පද 4ම කඩන්න පුළුවන්. දස අකුසල් හා දස කුසල් පහදා දෙන්න. සඳහන් නොවෙන්නේ ඒක පංචශීල ශික්ෂා පදයේ තියෙනවායි. මේක සඳහන් කරන්නේ කාය වචන සිත කියන එකට ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර බොරු පරස හිස්කේලම් අනික සිතින් අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි ලෝභ දේශමෝ. සුරාමේරේ අනික කල්තියම පැත්තකින්ම තියලා පාවිච්චි නොකළ යුතු දෙයක් වයි. ඒකයි සඳහන් කරලා නැත්තේ. එතකොට ඒක ඔබම දන්නවා මදයට හා ප්‍රමාදයට හේතු වෙන බැවින් නොකළ යුතු දෙයක් කියන එක. මේ ඔබට තියෙන සිහියට එහා ගිය සිහියක් අවශ්‍ය වෙනවා. සසර ගමනේ දුක් කෙලවර කරන්න, කෙලස් නසන්න. සිහිය නැති කරන જાතිත් එක්කලා හිට බෑනේ. ඒ නිසා නිදහසට කරුණු ඉදිරිපත් කළාට ඒක සමාජයේ නම් වට නිදහස කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් කන්න හිතුනාම කලරෝගයා තලගයා වෙනවයි කියලා තියෙනවා අන්නේ වගේ. මේ දස කුසල් සහ දස කුසල් කියන කාරණාව පහදා දෙන්න ගියාවහම දැන් දස පුණ්‍යක් ක්‍රියා කියලා තියෙනවා දාන සීල භාවනා කියලා එකක්. දස අකුසලුත් තියෙනවා. හැබැයි දස කුසල් කියලා 10ක් නැහැ. ඊටකි දස කුසලයෙන් වෙන්වීමට දස කුසලයයි කියනු ලැබෙයි. ඒ කියන්නේ ලෝභ දේශ මොහ සිදු වෙන්නේ අකුසල නම් ලෝභ දේශ මොහ නැති තැනට කියලා නමක් තමයි කුසල කියලා කියන්නේ. අපි කතා කළාට පාපය කියන වචනේ පාවිච්චි කරලා පින නැත්නම් ධාන කියන පැත්තට කුසලයේ කියලා කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල් කියලා. නමුත් අකුසලයෙන් වෙන්නේ මේ කුසල් කියන එක ඊටත් වඩා එහාට ගිය එකක්. ඔය කාමාවචර, රූපාවචර, අරූපාවචර තුනේදීම ලෝභ දේශ නැතත් මොහ ඉතුරු වෙනවා. අරයටපත් වෙලා. ඒ නිසා කුසලයෙන් වෙන්නේ මේ කුසලයේ කියන එකේදී කුසල කියලා කතා කරන්නේ. කුසල කියන පදේ තේරුම සාමාන්‍යයෙන් කුසලතා, දක්ෂතා කියන අර්ථයක් නෙ තියෙන්නේ.
ඒ නිසා ලෝභ දේශ මොහ වලින් වෙන් වෙනකොට තියෙන නමක් තියෙනවා හොයලා බලන්නකො. ලෝභක්ඛය, දෝසක්ඛය, මොහක්ඛය, නිබ්බාණං. එහෙනම් ලෝකෝත්තර කුසල් කියන්නේ සෝවාන් සිර රහත් දක්වා ලැබෙන මාර්ගඵල වෙන ලැබෙන නිවීමටයි. අකුසලයෙන් වෙන්නකොට අන්නේ තෑග්ග තමයි හම්බ වෙන්නේ. නමුත් මේක පුද්ගලයෙක් වශයෙන් වෙන්න බෑ. අරමුණෙන් අරමුණට මේ සිද්ධිය සිදු වෙන්නේ. එදා අරමුණක් තුල අරමුණට ඇලීම ගැටීම තුලින් ඇලීමට ලෝභ කියනවා, ගැටීමට දෝෂ කියනවා. ඇලීම සමග මමත්වෙන් ගත්තොත්, ගැටීම සමග මමත්වෙන් ගත්තොත් ලෝභ මොහ දේශ මොහ කියනවා. ලෝභ දේශ මොහ නැති, ලෝභ දේශ නැති මොහයකුත් සඳහන් වෙනවා. කේමක වැනි සූත්‍රවල. එබැවින් කුසලයේ කියන එකේ තේරුම අර දානය, සීලය, භාවනාව වගේ ක්‍රියාවක් කරන එක නෙමෙයි. ඒක භවගාමී පුණ්‍යක් ක්‍රියා. ඒතකොට ලෝභ දේශ මොහ ඡය වුණාම තිබෙන්නේ යම් විශේෂ සංසම් තත්ත්වයක්. ඒක තේරුම් ගන්න හොඳ වචනයක් මම කියලා දෙන්නම්. ඒක තේරුම් ගන්න බලන්න. ඔබ ඉගෙනගෙන තිබෙන සිදුහත් චරිතයේ රජකම අතහැරලා වනාන්තරගත වෙලා පැවිදි වෙලා ගිය ගමන ගැන මොකද කියන්නේ? කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී. සත්‍ය කුමක්දයි සොයමින්, කුසල් කුමක්දයි සොයමින්. මෙහෙම සොයමින් යනකොට ආලාර කාලාම උද්දකරාම පුත්‍ර භග්ගව ළඟ තිබිච්ච 8 වෙනි ධ්‍යාන දක්වා කොටස් ඉගෙන ගත්තා. තමන් සොයන දේ ඒ නොවන බව දැනගෙන ඊටහා ගියා කියලා නේද තියෙන්නේ. ඒවා කුසල් නම් එහෙනම් බුදුන් වහන්සේට හොයන්න දෙයක් නැහැ. ඒ වෙන විට හොයන්න තියෙනවා. නමුත් ඔය කාම රූපාරූප භවත්‍රයට යන ගමනට එහා යමක් හොයාගෙන හිටපු අය නැහැ. ඒක කුසල් නම් බුදුන් වහන්සේ හොයන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ හොයන් හිටියා. නමුත් මේ කාම රූපාරූප භවත්‍රයට ගියාට සෝවාන් ආදී මාර්ගඵල හම් වෙලා තිබුණේ නැහැ. අන්න ඒ නිසා මේ බුදු සමයේ කුසල කියන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වීම තුළ නැත්තම් මේ නිවීමට පත් වීම තුළ ලබාගත් ආයුධය කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අරාණික් කායට හම් වෙලා තිබුණ නැතුව උන්වහන්සේ හොයාගත්ත දේ. කුසලතාවේ කුසලස්වක සම්පදා. ඒ නිසා අපට ඒක වළන්න ඉතින් මේ අරමුණ වල තිබෙනා වූ මම එමි, මගේ යන, මගේ ආත්ම කියන මුලාව අයින් වුණාම එතන ওই තීන தත්ත්වයේ තියනවාද කියලා බලන්න. ලෝකෝත්තර කුසල් කියලා කියනවා. එතකොට ඒක කරන්න තියෙන දෙයක් නෙමෙයි. අර අපි ළඟ තියෙන මෝඩකම් ටික, දුර්වලකම් ටික අයින් වෙනකොට හමු වෙන தත්ත්වයක්. ඒක දැන් අපි නැති කරගෙන වහලායි තියෙන්නේ. හොයාගන්න පුළුවන් වුණාම තේරෙවි. කුසලතාවේ නැත්තම් බුදුන් වහන්සේ හොයාගත්ත මේ කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී වල උත්තරය. ප්‍රශ්නයක් නම් අහලා තිනවා මේක තරම් පැහැදිලි නෑ. මම කියවන්නම්. නූතන විද්‍යාවෙන් සොයාගත් පරමාණු අංශු හා භ්‍රමණ පරිභ්‍රමණ එදක් තිබුණා. අදක් තියෙනවා. එලෙස මේ දැනගත්තා කියන්නේ හෝ මේ කිසිම සිදුවීමක් කැමැත්තට ලබන්නට හෝ අකමැත්තට නොලැබ ඉන්න බැරි වීම බව දැනගැනීම හෝ බුදුරජාණන් වහන්සේ දේශනා නොවේ. භෞතිකව ඒ සත්‍යයක් තමයි. නමුත් ඒ ආරි සත්‍ය නොවේ. වසඟයට ගන්න පුළුවන් කියා සිතා ඉන්න විට වසඟයට ගන්න බැරි වුණාම දුකක් කොට නැගෙනවා. ඒ ආරි දුක්ඛේද ආරි දුක්ඛේ නොවේද? මේක ගැළපෙන්නේ නැති දෙයක් මේ. ඒ වෙනස් වීම ගෙමෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගැනීම තියෙන්නේ. සංඛාරා පරමා දුකා. සංඛාර කියන්නේ බ්‍රහ්මණයට හරි මට හරි නෙමෙයි. ඒවා අපිට ඕන විදිහට කරගන්න බෑ කියලා නෙමෙයි දුක් වෙන්න ඕන කාරණාව. සංඛාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය, සංඛාරයන්ගේ නිත්සුඛාත්මය. ඔය ලෝකපදයට බාහිර විශ්ව හෝ ලෝකයේ ඇතුළත් නැහැ.
බුදුන් වහන්සේගේ ලෝකය ඇහැට කනට නාසයට දිවට කයට හම් වෙන අරමුණ තුළ ලෝකස්ස බික්කවේ සමුදයංච අත්ථගමංච දෙසිස්සාමි කියලා දේශනා කරලා තියෙනවා. ඒ ඇහැට රූපය හමුවීමේදී කනට ශබ්දය හමුවීමේදී එතන හට ගන්නා වූ මුලාව තමයි ලෝකය කියන්නේ දුක. පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව මේ තමයි ලෝකේ හට ගැනීම. භවපච්චා ජාති. ඒක ලෝක කියන්නේ දුකේ හට ගැනීම. එහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් හැම වෙන අරමුණට මුලා වීම තුළ දුකේ හට ගැනීම. එතකොට ඒ තුනට පෙන්වන්නේ අபிසංකාර කියලා. ඒ සබ්බේ සංකාර. සංකාර සම්බන්ධයෙන් මිනිසාගේ දර්ශනය නිත්‍ය සුඛාත්ම ඒ තමයි මිනිසාට භව ගමන ලබා දෙන්නේ. එතකොට එතන ඔය අනාත්ම කියන වචනේ තමන්ගේ වශයෙන් පවත්වාගත නොහැකි බැවින් කියලා පරිවර්තනය කරගත්ත එකේ තමයි ඔය මේ ගැටලුව තියෙන්නේ. අතම් බාහිර ලෝකේ තමන්ගේ වශයෙන් පවත්වා ගන්න බැරි බැවින් නෙමෙයි. මෙතන තේරුම් ගන්න කරුණක් තිබෙනවා. ස්කන්ධ පංචකයේ විග්‍රහ කිරීමේදී තථාගතයන් වහන්සේ භාවිතා කළ වදන් පෙරවල් දෙකක් තියෙනවා. නිත්‍ය සුඛාත්ම අනිත්‍ය දුක්ඛානාත්ම. එමත් නැත්නම් තිබෙනවා ඒ ස්කන්ධ පංචකේ ඒතං මම හේතුහං අස්මින් ඒසෝ මේ අත්තා නේතං මම නේතුහං අස්මින් නමේසෝ අත්තා. මගේ ආත්මය මගේ නොවේය මම නොවේය මගේ ආත්මය නොවේය. ඒ ස්කන්ධ පංචකේ නම් වූ සිද්ධිය ආත්මකට අරගත්තාම හැම තියන්න බෑ ඒක. ස්කන්ධ පංචකේ ආත්මකට ගන්නට බැරි බව අනාත්මය ඇරුණාම ආත්මයේදී ආත්මකට ගැනීමේදී තමයි සතරට බැඳෙන සංයෝජනය සිදු වෙන්නේ. අල්ලා ගැනීම. අල්ලා ගැනීමටයි ආත්ම කියන්නේ අල්ලා නොගැනීමට අනාත්ම කියනවා ඇරුණාම මේ බාහිර දේවල් මේකට සම්බන්ධ කරන කලබල වෙන්න කරදර වෙන්න එපා. ඔබේ ඇසේ ඔබේ කනේ ඔබේ නාසයේ තමයි බුදුන් වහන්සේ වදාළ ලෝකය හටගන්න එක ලෝකයේ ඉක්ම යාම තියෙන්නේ. සමුදයන්ච හට ගැනීම අත්ථගමංච දේසිස්සාමි. ඉක්ම යාම දුක ඉක්ම යාම ලෝකය කියන්නේ දුක. එතකොට දුක ඉක්ම යාම බුදුන් වහන්සේ දුකත් එක තැනක දේශනා කරනවානේ මහණෙනි මම එදත් අදත් ඉදිරියටත් දුකත් නැතිව තැනක් දේශනා කරන්නේ කියලා. එනිසා අපිට මේ කරුණ මේ බාහිර දේවල් වල කතා කරන්නේ මම හිතන්නේ බොහෝ විට මේ අපි පැහැදිලි කරන කරුණු පිළිබඳව සොයා බැලීමකින් තොරව කියලායි. අර බද්දවාගේ කුමාරව සම්බන්ධ කතන්දරෙත් තියෙනවානේ වඩා වටින්නේ අනුන් ගැන හොයන එකද තමන් ගැන හොයන එකද කියලා ඇහුවයි කියලා. තමන් ගැන හොයා ගන්නවා කියලා කියන්නේ තමන්ගේ උස මහස පෙළපත් නාමය හොයනවට නෙමෙයි. මේ අපි තුල මේ ක්‍රියාත්මක වෙන්නා වූ ස්කන්ධ පංචකේ නම් වූ ධර්මතාවය ආත්මකට ගැනීම තුළින් අපි සතර හදනවා. හදා ගැනීම තුළ උපාදානය තුළ අපට ලෝකේ පවතින සේරම දේවල් දුක් වශයෙන් විඳින්න වෙලා තිබෙනවට ලෝධමට අදාළ. එතකොට අනාත්මයේදී ඔය හැදිල්ල නතර වෙනවා. අපිට දැන් පුද්ගලයෙක් ඉන්නවා වශයෙන් පෙවුනට අනාත්මයටපත් වෙනකොට මේ හේතුඵල ධර්මතාවයන්ගේ අනාගත ඵල හදින අනාගත ඵල උපදින්න හේතු තබන එක නතර වෙනකොට තවත් උත්තරීතර දෙයක් හම් වෙයි. ඒ ඔබ හොයපු දෙයයි. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට එතන මේ ඇසේ කනේ නාසයේ දිවේ කය අරමුණක් තුළ සිදු වෙන්නා වූ මුලාව තමයි ලෝකේ හට ගැනීම කියලා පෙන්නන්නේ. මේ මුලාවෙන් දුරු වීම තමයි ලෝකේ හේවත් දුක් ඉක්මයාම කියලා කියන්නේ. ඊළඟට සංදීප නාවලගේ මහතා මෙහෙම අහනවා. පවපින ධ්‍යාන පමණක්ද උපාදාන වශයෙන් මිනිසුන් සිදු කරන්නේ උපේක්ෂා සහගත සිතුවිලි ශේෂවන්නේ උපාදානයකින්ද ශේවන්නේ හෝ සිදුවන්නේ. එසේනම් එවැනි අවස්ථාවක හා පවපින යන අවස්ථාවලදී අප උපාදානයන් මිදීමට ක්‍රියා කළ යුතු ආකාරය පියවර වශයෙන් පැහැදිලි කරන්න. මෙහෙමයි. සෝපාදානස්ස කෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි.
උපාදාන සහිත කෙනාටයි මම උත්පත්ති පනවන්නේ. උත්පත්ති කොහෙද? ඒ අනුවයි අපි ඒක පැහැදිලි කරේ. උත්පත්ති කාම දුගතිය, කාම සුගතිය, රූපී අරූපී බඹතල. මොනවෙන්ද උපත ලබන්නේ? දෙපයින් හෝ කයෙන් නෙමේ. පාපයේ මූලික කොටගත්තෝ. අපුඤ්ඤාභි සංකාරයේ මූල කොටගත්තා. අපුඤ්ඤාභි සංකාරයේ උපාදානයෙන් තමයි අපාගාමී. පුඤ්ඤාභි සංකාරයේ උපාදානයෙන් තමයි කාමසුගතිය. අනිජ්ජාභි සංකාරයේ උපාදානයෙන් තමයි රූපී අරූපී බඹතල. ඒ අර්ථයෙන් අපි සඳහන් කළේ. වෙන පවකින් අර්ථය. නැත්තම් අපි මෙතන තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපි මේක මෙහෙම තේරුම් ගත්තට බුදුරජාණන් වහන්සේ ගැන්වීම මීට වඩා ගැඹුරක් තියෙනවා. අපි පින හොඳයි පව නරකයි පින කුසලයයි පව පාපයයි කියලානේ අපි හිතන් ඉන්නේ. මේ දේශනා සවන් දීලා බලන්න මම ඔබට කියන දේ. උපාදානයේ පාපයයි උපාදානයේ මිදීම කුසලයයි. එතකොට අර පව්පින් ධානය කතාවක් නැහැ. මොනවද උපාදානය කරගන්නේ? උපාදානයේ පාපයයි. සතරට බැඳෙනවා. එතකොට ඒක උපාදානෙන් මිදීමට කල යුතු ආකාරයේ පියවරෙන් පියවර කියලා දෙන්න විනාඩි 5ක් මදි. 2006 ධර්ම දේශනා කරන මම 2013 වර්තමාන මාධ්‍ය වලට සම්බන්ධ වුණ මම ඒ සමහර මාධ්‍ය වල ධර්ම දේශනා 300 බැගින් කරමින් 2013 ඉඳලා දැන් 7 වෙනි අවුරුද්ද තාමත් කියමින් ඉන්නවා. සමහර ආයතන වල 300යි සමහර ඒවා 200යි. ඒ බඳු දේවල් වලට ශ්‍රවණය කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න. සාරාංශ වශයෙන් කියන්න පුළුවනි. උපාදානය කියන එක සිද්ධ වෙන්නේ පුද්ගලයා තුළ නෙවෙයි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කන්නා වූ අරමුණ තුළ. ඒ අරමුණ තුළ සිදුවන ක්‍රියාවලිය පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම කියන අර්ථයකින් ධර්මය උගන්වනවා. ඒක වරද්දාගත්තාම තමයි උපාදාන වෙන්නේ. ඒ නිසා සසරට බැඳෙනවා සංයෝජනය. ඒ වැරද්ද නිසා තමයි කෙනෙකුට අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න වෙන්නේ. එහෙන් ගැලවෙන්න කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒ බැඳීමේ ඵලය. අනුවාදාය මුච්ඡන්ති උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. ඒකට එනම් අරමුණක් පාසා අරමුණේ ඇලීම ගැටීම මුලාව තුළින් තමයි සංයෝජනයේවත් මේක නැසුණට, කය නැසුණට, සිතුවිලි නැසුණට පැවැත්මට හේතුවක් ඉතුරු වෙන්නේ. මේක තමයි සතරේ කරගෙන ආවි කරමින් ඉන්නේ. මේ මොහොතම මේන් මිදීම සඳහා අනුගමනය යන ඕන ක්‍රියාමාර්ගය තමයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනාවල පෙන්වලා තිබෙන්නේ. ඒක තමයි තිලකුඩු වඩනවා කියලා එක වචනකින් කියන්නේ. එකකින් සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ. එකකින් පටිච්චසමුප්පාද නිරෝධය දකින්නවා කියලා කියන්නේ. තව එකකින් අප්‍රමාද වෙනවා කියලා කියන්නේ. තව එකකින් කර්මක්ෂර කීමේ කර්මය කරනවා කියන්නේ. තව එකකින් මරණ සතිය වඩනවා කියන්නේ. ඔය ඕනෑම එකකින් පෙන්වන්නේ මේ පැවැත්මට තියෙන හේතු ඉතුරු කර අවසන් කරන්නා වූ අප්‍රමාදය. ඒ නිසා ඒකට කාලය ගන්නවට මේ අවස්ථාවක් නැහැ මේ මිනිත්තු කීපය තුළ. ඒ සඳහා අපේ මෙවන විට මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍යහායක ඉන්නවා. ඒකක් හොයාගෙන පෞද්ගලිකව නම් විමසලා බලලා ඉන්න වෙලාවත් එහෙම නැත්නම් ටෙලිෆෝන් නම් කියවන්න මම ස්වාභාවිකව ඉන්න දේශනා හැමදාම බලන්න පුළුවන් මේ මාධ්‍ය මගින්. ඊට අමතරව අලුතෙන් දේශනා කරොත් මම මගේ හිතවතුන්ට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනවා මේ ධර්ම දේශනා තියෙනවායි කියලා. ඕනනම් දැන් දැනුම් දෙන්නත් පුළුවන් මට. 20 වෙනිදා උදෑසනට ශ්‍රී ලංකා ධර්ම දේශනාව 21 වෙනිදා ඉරිදා 23 වෙනිදා අඟහරුවාදා රාත්‍රියට ශ්‍රී ලංකා ගුවන්විදුලි ධර්ම දේශනාව 25 වෙනිදා රාත්‍රියට ගුවන්විදුලි වෙළඳසේවයේ ධර්ම දේශනාව දැනට මේ මෑතදී අප්‍රේල් මාසයේ වෙනම තිබෙනවා. ප්‍රඥානාලිකාවේ දේශනාව වෙනම තිබෙනවා. ඒ වගේ ධර්ම දේශනා මම දන්න හැටියට සමහරු 500ක් විතර අහලා තිනවා. සමහරු 50ක් 60ක් අහලා තිනවා. තේරෙන්න ගන්නේ 10න් 15 අහනකොට කියලා තමයි මට කියලා තියෙන්නේ. ඒ නිසා එහෙම දිගු වශයෙන් තේරුම් අරගෙන ඔබ තේරුම් ගැනීම තුළ ඔබට මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙයි. එන අරමුණ සිහියෙන් යුතුව බලන්නේ කොහොමද? ඒ අවස්ථාවේ ඒ ගැන කල්පනා කරලා ඒන් මිදෙන එකද කරන්න ඕනේ. සිහියෙන් බලන්න කිව්වට ඒ හැම මොහොතකම එය හිතීමක් පමණයි වෙන්නේ. සිහිය නැති හින්දා තමයි උපාදානය වෙන්නේ. උපාදානය නොවෙන්න කටයුතු කරන එකට තමයි සිහිය කියලා කියන්නේ. අපි අරමුණු දිහා බලන් ඉන්න නෙමෙයි පෙන්වන්නේ. අල්ලා ගැනීමෙන් තැවුල අල්ලා ගැනීමෙන් අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි.
අරමුණ එනවා. අරමුණේ ක්ෂණයක් තුළ අපි ලෝභ මොහ දේශ මොහ වශයෙන් ගන්නවා. එතකොට ඒ අරමුණ උපාදාන බවට පත් වී අවසන් වෙනකොට සතරට බැඳෙනවා. ඒ තමයි සිහිය නැතිකම. මේ ක්‍රියාව නොකර ඉන්න එක. උපාදාන නොවි අවසන් කිරීමට හටගන්න නැතන එක කෝකේ සිද්ධ වෙනවා. නමුත් හටගෙන නැතිීමේදී උපාදාන වෙන්නේ නැතිවීම සහ උපාදාන නොවි නැතිවීම කියන දෙකක් ගන්න පුළුවන්. බණ තේරුම් ගත්ත ආර්ය පුද්ගලයා තමයි උපාදානෙ නොවි නැතිවීමට මුහුණ දෙන්නේ. එතකොට ස්කන්ධ පංචකයගේ ඉපදීම මැරීම නැත්තම් මරණ සති වෙනවා. නමුත් අපි මේ සිතුවිලි ආපුවාම ඒවා බාර අරගෙන ලාභාලාභ සැප වශයෙන් සිත ඇතුලේ පවත්නවා. ක්‍රියාමාර්ග ගන්න කල්පනා කරනවා එකට එක කරන්න රිදවන්න. ඒ ක්‍රියාවලිය තමයි ඔය මේ සිහිය නැතිකම කියලා කියන්නේ. අරමුණ ලාභාලාභ වශයෙන් මොකක් හරි කාරණකින් අරගෙන විරුද්ධවාදියාට නැත්තම් ප්‍රතික්‍රියාවකට සැලසුම් හදනවා සිත ඇතුලේ. මම මේක ලේසියෙන් අරින්නේ නැහැ කියලා. ඒ ඔක්කොම සිහිය නැතිකම. ඒ ඔක්කොම නිසා සසරේ අනාගතයකට පැවැත්මක් ඉතුරු වෙනවා. අපිම බැඳෙනවා. ඒ නිසා සිහිය කියන එක සාමාන්‍යයෙන් අපිට මේ පිඟන් කෝප තියෙන තැන සල්ලි තියෙන තැන සිහිය එක නෙමෙයි. ඔය ප්‍රමාදය කියන්නේ අපිහිය, අප්‍රමාදය කියන්නේ සිහිය. මේ මොහොතේදීම. එතකොට මේකට කියන්නේ සිහිය නැතිකමට කියනවා අවශේෂ නිරෝධය කියලා. සිහියෙන් කටයුතු කරනවා නම් කියනවා නිරවශේෂ නිරෝධය කියලා. එකම මොහොත, එකම අරමුණ, දෙආකාර ක්‍රියාකාරීත්වය. ඒ පමාව කියන එක සිහිය නැතිකම නොපමා වෙන්න කියලා වදාරන්නේ නිරවශේෂ නිරෝධ කරන්න පුරුදු වෙන්න කියන එක. ඒකට ඒක පෙරකල දේ නොකරන එකක් ඔය. වැඩි කැමරෙන් හිතන්න එපා පෙරකලේ කොමක්ද මේ හැම අවස්ථාවෙදීම මමත්වෙන් අරගෙන ඇලිලා ගැටිලා ප්‍රශ්නයක් හදාගත්ත එක. ඒක නොකරන එකටයි ඒක නොකර ඉන්නයි සිහිය ඕනේ. බලන්න අක්කෝදේන ජිනේ කෝදං ක්‍රෝධේ ක්‍රෝධ නොකිරීමෙන් දිනනවා. නහි වේරේන වේරාණි වෛරෙන් වෛර සංසිඳෙන්නේ අවේරේනච සම්මන්ති. අර අක්කෝද කරන්නේ කොහොමද? වෛර නොකිරීම කරන්නේ කොහොමද? අන්න ඒක තමයි සිහිය. තේරුම් ගන්න බලන්න. නොකිරීම කියන්නේ මොකද්ද? කිරීම තේරෙනවා. ඒ කරන එක නොකර ඉන්න එක නේද? සංසිඳෙන්න ඕනේ. මේ සතර හැදෙන්නේ අනාගතයට හේතු තැබීමෙන්. එහෙම නැතුව එතන සංසිඳීමේදී තමයි අපට මේ සිහියෙන් සිදුවෙන කාරණාව. ඒකයි සිහියෙන් කටයුතු කිරීම කියන්නේ අප්‍රමාදී නිවනට මගේ වේ කියලා තියෙනවා. මහත්මියක් කොතරම් බණ දේශනාවලට සවන් දුන්නද අසන මොහොතේදී පව් නොකර සිටීමට දැඩි අදිෂ්ඨානයක් කරගත්තද එදිනදා කටයුතු කරන විට ඒ දැඩි සිත යටපත් වේ. සිත සතිමත්ව පවත්වා ගැනීමට උපදෙසක් ලබා දෙන්න. මම පව් කරන්නේ නැහැ කියලා ඔය වර්ජන ටික බෙදාගෙන ඕවා නොකර ඉන්න කල්පනා කරන්න යන්න එපා. මමනේ නැත්තේ ඔය කියන. මටත් මතකයි ළමා කාලේ අවුරුදු 12 13 14 කාලේ මමත් ඔය අපේ මගේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගෙන් බණ අහලා ගමේදී ගෙදර එනවා හෙට ඉඳලා මෙහෙම කරන්න ඕනේ කියලා. නමුත් දවල් වෙනකොට අමතක වෙනවා ඒක. එහෙම මම නෙවෙයි මේක. මේ මම කියන්නේ ඔය මම කියන අකුරු දෙකට හෝ ශරීරයට නෙවෙයි. අකුසල් කියලා කියන එකේ තේරුම වර්තමාන මොහොතේ අරමුණට බැඳෙනවට, ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් උපාදාන කරගන්නවට. ඒ අරමුණෙන් අරමුණට යන ගමනක් තේරුම් ගන්න ඕනේ. ඒකට පංචස්කන්ධයගේ ඉදීමැරීම කියන එක තේරුම් ගන්න ඕනේ. ජීවිත කාලයක්ම අපි ඉන්නව නෙමෙයි අරමුණෙන් අරමුණට නැසෙනවා. ඒක අරමුණක තියෙන දේ ඊළඟ අරමුණට නැහැ. නමුත් මේ අරමුණෙන් අරමුණට අතරක් තියෙනවා. නමුත් පැවැත්මක් සිදු වෙන්නේ අරමුණු දෙකක් නැසෙන විට අතරතුර මේ හේතු ඉතුරු වෙන නිසා. ඒකයි පැවැත්මක් සිද්ධ වෙන්නේ. සසරෙන් එහා පැත්තට ජීවිතෙන් එහා පැත්තට පැවැත්මක් තිබෙන්නේත් මේ හේතු ඉතුරු කරන නිසා. ඉතින් ඒ නිසා මෙතන මේ තේරුම් ගන්න ඕනේ මෙහෙම මේ සබ්බපාපස්ස ආකරණම් කියන එකේ තේරුම පව ටික ගණන් කරලා මම මේව කරන්නේ නැහැ ඉන්නවා කියන එක නෙමෙයි. සසරට බැඳෙන්න හේතු වෙන්නා වූ මේ උපාදානය කියන කරුණ කරන්නේ නැහැ කියන එක තමයි පව් කරන්නේ නැහැ කියන එකේ තේරුම. උපාදානයේ පාපයයි උපාදාන මිදීම කුසලයයි. කරමින් ආවේ සංසාරේ උපාදානය. ඒ නිසා ගව ගමනක් හැදුනේ. ධර්මයේ තේරුම් ගත්තාම උපාදානය නොකර ඉන්න හැටි තේරෙනවා. එතකොට ඒක ඇසෙන් කලින් නාසෙන් දිවෙන් කයෙන් යද්දීදී සිටින්දී නැද්ද අරමුණත් එක්කලා පාවිච්චි කරන්න පුළුවන් සිහිය පුරුදු කිරීමක්. ඒක ධර්මයේ තේරෙනකොට තේරණ අයට සඳහා පමණක් නිර්දේශ දෙයක්. ඒ නිසා ඒක ආර්ය මාර්ගයක බාත් තේරුම් ගන්න. පෘථග්ජන මට්ටමේ ඉච්ඡර ගැඹුරක් තේරුම් ගන්න නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් ඔය පෙන්නන පව් කියන වචනට අදාළ දේවල් නොකරමින් යහපත් දේවල් කරමින් භවගාමී බව යහපත් කරගන්න මහන්සි කරගන්න. පෘථග්ජන භාවය තුළ භවගාමී බව යහපත් කරගන්න වරුණාම කෙලෙස් වල දුකින් නිදහස් වෙන්න බෑ. අටලෝ දහමේ දුක කියන එක
ධර්මයේ වැටහෙනකොට අරලෝ දහම බාහිර ලෝකේ තියෙන බාර නොගැනීම තුළින් සංසන්දෙන්න පුළුවන් එක. එන්න මේක ආර්ය මාර්ගයක්. ආර්ය භාවයටපත් වෙනවා කියලා කියන්නේ ඇඳුම් මාරු වෙනව නෙමෙයි, දර්ශනය මාරු වෙනවා. ආත්ම දෘෂ්ටිය තුළ සතර යන ගමන අනාත්ම දර්ශනය තේරුම් ගන්න මාරු වෙන එක. එතකොට ඔය ටික ඔය පව් කියන කාරණා සෝවාන් වලට රහත් වෙනකොට ආය පව් නොකරන තැන දක්වා එයි. ඊට පස්සේ පෘථග්ජන භාවය තුළ ඉඳගෙන මම පව් කරන්නේ නැහැ කියන වචනේ කියන්න මහන්සි වෙන්න එපා. මොකද ඒ අපි හිතන විදිහක් නේ. ඊට වඩා බුදු සමය ගැඹුරුයි. තවත් එක දෙයක්කට තමයි කාලේ තියෙන තවත් දේවල් නැත්නම් ඉදිරි දවස්වලදී ආයෙ පැහැදිලි කරන්නම් කාලය මදි වෙන නිසා තවත් ලැබුණු ප්‍රශ්න තිබෙනවා නම් මහත්මයෙක් මෙහෙම අහනවා අපගේ සිත පිළිබඳව සිහියෙන් සිටින විට යම් විටක යම් අරමුණක් සමග ඇලීමක් හෝ ගැටීමක් නිසා ලෝභයක් හෝ ද්වේෂයක් ඇති වුණා කියන්නෙම පංච උපාදානස්කන්ධයක් ඇති වුණා කියන එක නේද? දැන් අපි කල යුත්තේ එම පංච උපාදානස්කන්ධේ මමත්වයෙන් නොගෙන ඉදිරියට පවත්වන්නේ නැතුව බැහැර කිරීම නේද? තිලකුණු වඩනවා කියන්නේත් මේමද? ඔය ඉතින් පංචස්කන්ධයක් හටගන්නවා ඒ මොහොත තුළ ඒකට ඇලීමක් ගැටීමක් මුලාවක් එකතු කළොත් පංච උපාදානස්කන්ධය බවට පත්වීමේදී සසරට උපදින්න හේතුවක් ඉතුරු වී අවසන් වෙනවා. එදා තණ්හා අනුසය කියලා කියන්නේ. ඒක තමයි අපට ආපහු නැවත පුනර්භවයක් හෝ ඊළඟ මේ ජීවිතයේ දුක් ගෙනත් දෙන්නේ හෝ පසුවට දුක් ගෙනත් දෙන්නේ. එතකොට ඒ උපාදානය කියන එකට තමයි නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම කියලා කියන්නේ. එතකොට එතෙන්දී නිත්‍ය සුඛයි ආත්මයි කියලා කවුරුත් ගත්තේ නැහනේ. අරමුණේ ඇලීම තුළ සිදුවෙන දේට නිත්‍ය සුඛාත්ම කියලා කියනවා. ඒ අරුණ මේක නිත්‍යයි මේක සුඛයි ආත්මයි කියලා ගත්තේ නැහැ. සත්වයාගේ අපාය තුළ දිව්‍ය ලෝකෙ තුළ බ්‍රහ්ම ලෝක ගමන සංස්කාරයන්ගේ නිස්සුකාත්ම නම් වූ මුලාව තුළ සිදුවෙන බව බුදුන් වහන්සේ වදාරනවා. එහි ගැලවෙන්න දනක් කවුරුවත් කියලා දෙන්න කෙනෙක් නැහැ. බණ තේරුම් ගත්ත මිනිස්සෙකුට සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මෙදී උපාදාන නොවි අවසන් වෙන බව නිරෝධගාමී ප්‍රතිපදාවට යන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා උපාදාන වී අවසන් වීම අපි සංසාරේ කරගත්ත දෙයක්. දැන් පුරුදු කරන්න ඕන උපාදාන නොවි අවසන් වෙන එක. එතකොට ඒකෙදි උපාදාන වීමෙන් ලෝභ දේශ මොහ වැඩෙන එක, ලෝභ දේශ මොහ ෂය වෙනවා. එතකොට තිලකුණු වඩනවා කියන එකේ තේරුම සංස්කාර ධර්මයක් ඒමසට ආපු දේ. සංස්කාර ධර්මයන්නේ අපුඤ්ඤාවි පුඤ්ඤාවි ආනිජ්ජාවි කියන කාරණා Tamanට තියෙන එකක් තුළින් ලෝභ දේශ මොහ වශයෙන් ගත් කල. එතකොට මමත්වයෙන් ගැනීමටයි මේ පෙන්වන්නේ. එතකොට මේ මොහොත අපට පාවිච්චි කරන්න පුළුවනි පෙරකල පරිදි නෙවෙයි අනාගත ඵලයක් උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට වැස ගන්න නැතුව අවසන් කරනවට කියනවා අල්ලා නොගෙන අවසන් කරනවා කියලා. අනුපාදා පරිත්තස්සනංච. උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ තැවුල් දේශනා කරන්නේ අල්ලා ගැනීමෙන්. අතින් අල්ලා ගැනීමෙන් නෙවෙයි මගේ මම මගේ ආත්ම කොට ගැනීමට තමයි අල්ලා ගැනීම කියන්නේ. එතකොට අල්ලා ගැනීමෙන් අවසන් වුණාම සසරට බැඳෙනවා. අල්ලා නොගෙන අවසන් වීමට අනිදුක්ඛ අනාත්ම කියලා කියනවා. සියුම් දෙයක්. ඒ වුණාට ඉතින් ඒක ටිකක් කරලා බලනකොට තේරෙවි චිත්තාභ්‍යන්තරේ හිස් කරන පාර මේක. දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝකෙ නෙවෙයි චිත්තාභ්‍යන්තරේ පවතිනා වූ මේ ලෝභ දේශ මොහ මූලයන්. අටලෝ දහමේ කම්පාව බාර අරගෙන හදාගත්ත ප්‍රත්‍යක්ෂයන් නැත්තම් මත ටික. ඒ මත නැති විට ලෝකෙ සිදුවෙන මොනම කාරණයක් නිසාවත් අපේ අතලට රිදෙන්නේ නැති වෙනවා. අන්න එහෙමයි මේ වෙනස. එතකොට එතන තියෙන සැනසෙල්ල අපි හොයපු එක බව තේරෙයි. උත්තරීතර සැනසෙල්ල. මේ හැම දිනාටම මම බොහොම ලෙන්ගතුකමින් කියන්න කැමතියි. මේ ප්‍රශ්නවල තියෙනවා අනවබෝධය. අපි මේ කතා කරන කරුණු පිළිබඳව මේ සමහර විට මේ කෙටි සූත්‍රයක් විතරක් අහලා මේ කතා කරනවා ඇත්තේ. නමුත් මේට වඩා මේවා පිළිබඳ තේරුම් ගත්තා නම් මේ වගේ ප්‍රශ්න සරලයි. ඇත්තටම මේ ප්‍රශ්න තුළ මම දකින්නේ තේරුම් ගැනීමේ මධිකම තමයි. මට ගැටලුවක් ඒක නෑ මම පිළිතුරු දෙන්නම්. නමුත් මම යෝජනා කරන්න කැමතියි ප්‍රසිද්ධ මාධ්‍ය ආයක මේ දවස්වල මම ඉන්නවා. ඒකක් හොයාගත්තාම එහෙම නැත්නම් තවත් ඔය මේ ක්‍රමයටත් පාවිච්චි වෙනවා. තවත් ඔය බඩු කීපයකුත් පවතිනවා. ඒ නිසා ඔබ ගැන හෙවීම තමයි මේ ධර්ම ශ්‍රවණයෙන් සිදුවෙන්නේ. ඊට පස්සේ අපිට වෙමින් පවතින දෙයක් තියෙනවා. ඒකට පමාව කියනවා. ඒක නොකර ඉන්නවට නොපමාව කියනවා. ඔක තේරුම් ගන්න. එහෙනම් කාලය අවසන් වෙගෙන යනවා. අපි නැවත හමු වෙමු. මෙවදු ආකාරයෙන් හෝ ප්‍රශ්න කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා, ස්තුතිවන්ත වෙනවා. මොකද සමාජයක් දැනුවත් වෙනවා. ක්‍රමෙන් අපිට පුළුවන් ක්‍රියාමාර්ග මගින් එදාට වඩා අද පවතින තාක්ෂණය උදව් කරගෙන බුදුන් වහන්සේ ගමින් ගමට වැඩම කළාට අපිට පන්සල තුල ඉඳගෙනම අහන අයට ලෝකෙට කතා කරන්න පුළුවන්. එහෙනම් ධර්මයේ තේරුම් ගැනීම තුළ ඔබට සසරෙන් දුකින් මිදීමට අවශ්‍ය තෙරුවන් සරණ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.